the Lord. Hallelujah. Hallelujah. අපි වචනේ කොටසටයි ඇතුළු වෙන්න ප්‍රේමවන්තයනි. ස්වාමීන් වහන්සේ නමස්කාරය තුල වැඩ වසමින් උන්වහන්සේගේ ජීවමාන බව අත්දකින්න අපට සැලසුසේක. ඒක උන්වහන්සේගේ මහා දයාව කරුණාව කරනකොට සිද්ධ වෙනවා. Praise the Lord. Hallelujah. Hallelujah. Thank you, Jesus. Praise you, Jesus. Hallelujah. Hallelujah. Thank you, Jesus. Praise the Lord. Thank you, Lord. Thank you, Jesus. Praise the Lord. Hallelujah. 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 හොඳයි අපි වචනේ කොටසට ඇතුළු වෙන්නට පුංචි ගීතිකාවක කොටසකට ඇතුළු වෙමු. Dear Soyana මුව පොව කුසේ මගේ ආත්මය ඔබව සොයයි මාහත නිරතුරු ඔබව පතයි ඔබ නම දෙන්නට ආසයි ජේසුනේ ඔබ මගේ ශක්තිය ජේසුනේ ඔබ මගේ ශක්තිය වේ මගේ ආත්මය සමීදුට යටහත් වේ මාහත නිරතුරු ඔබව පතයි ඔබ නම දෙන්නට ආසයි මාහත නිරතුරු ඔබව පතයි ඔබ නම දෙන්නට ආසයි නමස්කාරය කියන්නේ ප්‍රේමවන්තයනි එවැනි මහා ගැඹුරු ප්‍රීතිමත් අත්දැකීමකට අපි වරාගෙන praise the Lord. ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ආත්මික ජීවිතය ගැන spiritual life එක ගැන. ඒතර අපි ගිය සතියේ ඔබට මතක ඇති අපි කතා කළා උන්වහන්සේ අපිට ආරාධනා කරා දේව රාජ්‍යය සොයන්න. එවිට ඔබට සියල්ල සම්බන්ධයි. උන්වහන්සේගේ රාජ්‍යයේද ධර්මිෂ්ඨකමද සොයන්න. ඊට ඉස්සෙල්ලා උන්වහන්සේ කිව්වා ඇදහිල්ල හීන තැනැත්තෙනි මේ ලෝකේ දේවල් හොයන්නේ ඇදහිල්ල නැති අය. අදහා ගන්නවා කියන්නේ මොකක්ද? මම දෙවියන් වහන්සේට අයිති වෙනවා කියන්නේ. praise the Lord. praise the Lord. hallelujah. hallelujah. දැන් මේ අත්දැකීම හරහා යන්නට දෙවියන් වහන්සේ අපිට දුන්නු මේ වරප්‍රසාදිත ජීවිතයට ඇතුළු වෙන්නට අපේ ඇතුළාන්තයේ විමසීම හරිම වැදගත් වෙනවා. මම මේ ගීතිකාවේ කොටස භාවිතා කරෙත් ඒකයි. මගේ ඇතුළාන්තයේ ආත්මයේ ඌමනාව මොකක්ද? දැන් අපි කියනවා අපි එතන ඉඳලා අපි එතනට යමු. ආත්මයට අවශ්‍ය වෙන්නේ මොකක්ද? ආත්මයට අවශ්‍ය වෙන්නේ ආත්මික ජීවිතය යන්නෙන් අපි අදහස් කරන්නේ මොකක්ද? ඒකෝර අපිට ඒකට උත්තරේ හොයා ගන්නකොට අපේ ආත්මයට අවශ්‍ය දේ ගැන විමසන්න සිද්ධ වෙනවා. දැන් මම මේ පුංචි සටහන දැන් මේ පුංචි යම් කිසි විදියකට පැහැදිලි කරගන්න. මොකද්ද? ශරීරයේ හැසිරීම සිදු කරන්නේ මනස බැවින්.
අපේ සිතිවිලි අපේ මනස දෙන ඒ පණිවිඩයකින් තමයි මගේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ශරීරය යැපෙනවා, මගේ පංචේන්ද්‍රිය යැපෙනවා, මගේ ශරීරයේ හැම අවයවයක්ම හැම ක්‍රමවේදයක්ම රුධිර පද්ධතිය හෝ වේවා ඒ හැම දෙයක්ම යමේ මනසත් එක්ක ඒකාබද්ධ වෙලයි තියෙන්නේ. එතකොට මනස හරහා යන පණිවිඩයකින් තමයි ෂණිකෙන්ම දැන් මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබට දුක හිතෙනකොට ඒ ශරීරයේ ක්‍රියාත්මක වෙනවා ඒ විදිහට. ඔබට සමහරක් කරට සතුටටත් ඇඬෙනවා දුකටත් ඇඬෙනවා. හැබැයි මේ ඒ අඬන එකේ විදිය දෙකයි. ඔබ hina වෙනකොට මූණේ මාංශ පේශී සමග ඔබත් එක්ක එකතු වෙලා මනසේ තියෙන මේ ප්‍රීතිය එක්ක මූණ මුළු ශරීරෙම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබ කලකිරීමකටපත් වුණාම ඒක ඔබ නිකන් රෝගී තත්වයකටපත් වෙනවා. හරියට මැරුණා වගේ කියලා කියන්නේ මැරුණ අත්දැකීම. කලකිරලා ඉන්නකොට, පීඩාවටපත් වෙලා ඉන්නකොට, බය කියන එක තමන්ව සම්පූර්ණයෙන්ම දුර්වල කරනවා. මොකද්ද දුර්වල කරනවා කියලා කියන්නේ? අන්න ඒක අපිට හොඳ තැනක් ආරම්භ කරන්න. බය. ඔබ ආත්මයවදි වෙච්ච කෙනෙක් නම් ඔබ බය වෙන කෙනෙක් නෙමෙයි. එහෙමනම් බය කියන එක අපේ ජීවිතයට ඇතුළු වෙන්නේ අපේ සිතුවිල්ලට ඇතුළු වෙන්නේ මගේ ස්පිරිතුව තුළින් නෙමෙයි. ඒක මට මේ ලෝකය තුළින් ආපු සිතුවිල්ලක්. මේ ලෝකයේ සිදුවීම් එක්කම ජීවත් වෙන්න වෙනකොට මට මගේ ජීවිතයට ඇති වෙන අත්දැකීම. බය අන්තරා. Praise the Lord. Praise the Lord. Hallelujah. එනිසා එතකොට දැන් ශරීරයේ ක්‍රියා කරන්නේ මනසින් වැඩි. අප මනස හෙවත් අපේ සිතුවිලි එහෙම නැත්නම් හැඟීම් ප්‍රාණය හෙවත් ස්පිරිතුව මත යැපී ආත්මයේද ශරීරයේද මුළුමනින්ම ස්පිරිතුවේ කැමැත්තට යටත් කිරීමයි ආත්මික ජීවිතය. Praise the Lord. Praise the Lord. Hallelujah. එතකොට මෙතනට අපි නැවත වතාවක් අපි මතක් කරගන්න අපි ඒ ප්‍රධාන කොටස් තුන මොකද්ද? ශරීරය, ආත්මය, ප්‍රාණය. ඉතින් ශරීරය, ආත්මය, ප්‍රාණය. එතකොට ආත්මික ජීවිතය කියලා කියන්නේ මගේ ප්‍රාණය තුලින් එන පණිවිඩය ආත්මය කරාවිත් ඒක මගේ මනස තුලින් මගේ ශරීරයට දෙන පණිවිඩය හරහා ක්‍රියාත්මක වෙනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. එතකොට අපි ප්‍රශංසා කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒ අත්දැකීම අපිට හරි වැදගත්. එතකොට මගේ ප්‍රශංසාවේදී සමහරක් වෙලාවට අපි ප්‍රශංසාවට එකතු වෙනකොට මගේ තියෙන අත්දැකීම සමහරක් පරාජිත අත්දැකීමක් වෙන්න පුළුවන්. හෙට දවසේ තියෙන අරගලයක් තියෙන අත්දැකීමක් වෙන්න පුළුවන්. නැත්තම් මම කලකිරීමකින් නැත්තම් මාව කවුරු හරි විවේචනය කරලා පීඩාවකටපත් වෙච්ච අත්දැකීමක් වෙන්න පුළුවන්. නැත්තම් රෝගයක් නිසා හෝ මොකක් හරි දැන් මේ ඕන තරම් මේ පරිසරය දිහා බලපුවා. පරිසරය දිහා බලපුවම ඕන තරම් අදත් පණිවිඩයක් ආවා. දැන් ජායල කඳාන පැත්තේ කොරෝනා ගොඩක් පැතිරලා තියෙනවා. ඉතින් හරි අන්තරාදායක තත්ත්වයක්. එතකොට අපේ වයිෆ්ගේ නංගි වැඩ කරන මහත්තයාගේ වැඩපළේ කොරෝනා. දැන් මට ඒ පණිවිඩය දුන්න මම කොයිද බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ තමයි අපේ සුරක්ෂිතභාවය. උන්වහන්සේගේ රුධිරය අපේ සුරක්ෂිතභාවය. එතකොට දැන් මේ වගේ පණිවිඩයක් ආපු ගමන් මොකද වෙන්නේ? පරිසරයෙන් එන දේ මනසට ගන්නවා. පරිසරයෙන් එන දේ මනසට ගත්තම ඒ මනසෙන් දෙන පණිවිඩයට මාව යටපත් කරගත්තොත් එතනින් ඇති වෙන්නේ බයයි. Praise the Lord. Praise the Lord. එතකොට හැබැයි ඊට පස්සේ මොකද කරන්නේ? ඇදහිල්ල කියන එක ඔන්න දැන් එතන ක්‍රියාත්මක වෙනවා. ඇදහිල්ල ප්‍රධානම දෙයක්. ඇදහිල්ල හීන තැනැත්තිනි කියලා යේසුස් කියන්නේ අන්න ඒකයි. ඇයි මද ඇදහිල්ල? ඇයි ඔබ අවිශ්වාස කළේ? යේසුස් අහන්නේ ඒකයි. ඇදහිල්ල කරන කොටගෙන උන්වහන්සේ මා තුල වැඩවසන බව. උන්වහන්සේගේ ශ්‍රී කුරුසයේ කර්ණ කොටගෙන මාව සම්පූර්ණයෙන් නිදහස් කළ බව. ආත්මයන් වහන්සේ මා තුල වැඩවසමින් දෙවියන්වහන්සේගේ පුත්‍රභාවය මා තුල ප්‍රකාශ වෙන බවත් මම අදහා ගන්නකොට දැන් මොකද සිද්ධ වෙන්නේ? මම ඒක අදහා ගන්නකොට මගේ ස්පිරිතුව අවදි වෙලා මගේ මනසට දෙනවා මහා නිදහසක් ප්‍රීතියක්. ඔබ යටත් වෙලා ඉන්නේ ස්වාමින් වහන්සේගේ ඒ බලයට. Praise the Lord. Praise the Lord. ඒක නිසා මේ ලෝකයේ ඔබට බලපාන්නේ නැහැ.
ඔබ සම්පූර්ණයෙන්ම ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදයේ යටතේ ජීවත් වෙන කෙනෙක් නිසා. ඔන්න දැන් මොකද සිද්ධ වෙන්නේ? ඉස්සලම සිද්ධිය හරහා බයක් එනවා. හැබැයි මගේ ඇදහිල්ල අවදි කරගත්තම දෙවියන් වහන්සේගේ වචනයට ඇතුළු වෙනවා, පොරොන්දුවට ඇතුළු වෙනවා, මගේ ආත්මය අවදි වෙනවා. ආත්මය මට දෙනවා ස්ථිරත්වයක්. ඇයි ඒක දෙවියන් වහන්සේගේ ස්වභාවය. දේව තාත්තව මගේ ස්පිරිතුවට තමයි දැනෙන්නේ. ඔන්න මට ස්පිරිතුව මට දෙනවා මේ පණිවිඩයක්, ශක්තියක්, බලයක්. ඔබ දෙවියන් වහන්සේගේ සුවිසුද්ධ මන්දිරයයි. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. ආත්මික ජීවත් වෙනවා කියන්නේ ඔන්න ඔය සිද්ධි දෙක බලන්න. ඉස්සලා බය වෙනවා. ඒ කියන්නේ ඒක මගේ ආත්මික ජීවිතය නෙමෙයි. ඒක පරිසරයෙන් ගන්න එක. ඒක මානසික ජීවිතය. හැබැයි ඊට පස්සේ මම මොකද කරන්නේ? මම ඇදහිල්ල තුලින් ආත්මයන් වහන්සේ කරන කොටගෙන මගේ ස්පිරිතුව අවදි කරගත්තට පස්සේ මා තුළ ස්ථීර හැඟීමක් ඇති වෙනවා. මම ස්වාමීන් වහන්සේගේ මන්දිරයයි, ස්වාමීන් වහන්සේගේ රුධිරය මාව දෝණය කරලා පවිත්‍ර කරලා තියෙන්නේ. උන්වහන්සේගේ වන කැලල් කරන කොටගෙන මාව සම්පූර්ණ සුව කරලා තියෙන අපි නමස්කාරය තුලකින් උන්වහන්සේ කුරුසගතේ සියල්ල සම්පූර්ණ කළා. උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න බැහැ. අපි සතුරු වෙලා ඉන්නකොටත් උන්වහන්සේ මං වෙනින් ජීවිතේ පූජා කරේ. මං අදහා ගන්නකොට මොන ඵලයක් මගේ ජීවිතේට තියෙනවා. Praise the Lord. Praise the Lord. Hallelujah. ඒ නිසා ආත්මික ජීවිතය කියලා කියන්නේ මොකක්ද? ශරීරයේ හැසිරීම සිදු කරන්නේ මනස. අපේ මනස හෙවත් අපේ සිතුවිලි, හැඟීම්, ප්‍රාණය හෙවත් ස්පිරිතුව මත යැපී ආත්මයද ශරීරයද මුළුමනින්ම ස්පිරිතුවේ කැමැත්තට යටපත් කිරීමයි. ඒක තව වචනයකින් කියනවා නම් දෙවියන් වහන්සේට නතු වීමයි. ඇයි? ස්පිරිතුව කියන්නේ දෙවියන් වහන්සේගේම ස්වභාවය. අපිට දුන්නු දෙවියන් වහන්සේගේ ස්වභාවයේ කොටස. දේව තාත්තත් එක්ක යහමින් දැනෙන සම්බන්ධ වෙන විසාංගික වෙන ඒ කොටස. එතකොට මගේ ස්පිරිතුවට යට වෙනවා කියලා කියන්නේ, මගේ ස්පිරිතුව අවදි වෙනවා කියලා කියන්නේ මම දෙවියන් වහන්සේට යටපත් වෙනවා. Praise the Lord. Praise the Lord. ඉතින් නමස්කාරය කියන අත්දැකීම උතන්ටයි එන්නේ. නමස්කාරයේ ගැඹුරුම තැන එතනයි ප්‍රේමන්තේ. ආයි කිසි දෙයක් නැහැ. අපි උන්වහන්සේට යටත් වුණා. නතු වුණා. උන්වහන්සේට අයිති වුණා. ඒක යටත් වුණා කියන්නේ කීකරුකමේ ගැඹුරුම තැනක්. Praise the Lord. යටත් වුණා. ආයි මට සිතුවිල්ලක් නැහැ. හරියට මරියතුමිය වගේ. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. ඉතින් දැන් අපේ ජීවිතයේ කොටස් තුන ගැන මම පොඩ්ඩක් අවදි කරගන්න. ජීවිතයේ කොටස් තුන ගැන අපි පොඩ්ඩක් අවදි කරගමු. අපි පෙරලගමු 1 තෙසලෝනික 5:24 පිටුව 269. 1 තෙසලෝනික 5:24 පිටුව 269. අපි පොඩ්ඩක් කියවමු. සමාදානයේ දෙවියන් වහන්සේම මුළුමනින්ම පවිත්‍ර කරනසේක්වා. මුළුමනින්ම පවිත්‍ර කරනසේක්වා. ඔබ මුළුමනින්ම පවිත්‍ර කරන ඔබගේ මුළු ආත්මයද, ප්‍රාණයද, ශරීරයද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. දැන් බලන්න ඊළඟ වගන්ති හරිය ලස්සන දෙයක් කියනවා. ඔබ කැඳවන තැනන් වහන්සේ විශ්වාසවන්තය. උන්වහන්සේ එය ඉෂ්ට කරනු නියතය. Praise the Lord. Praise the Lord. දැන් අපිව පවිත්‍ර කරන්න පාවුලතුමා කරන යාඥාවේ තියෙන සෝස් එක මොකද්ද? සමාදානයේ දෙවියන් වහන්සේ මුළුමනින් පවිත්‍ර කරනසේක. උන්වහන්සේ තමයි මාව පවිත්‍ර කරන්නේ. උන්වහන්සේ ඒකයි ශ්‍රී රුධිරය හෙළුනේ. උන්වහන්සේ මගේ ආත්මය පිරිසුදු කරනවා, අලුත් ස්පිරිතුවක් දානය කරා. ඉතින් 24 වෙනි වගන්තිය කියන ඔබ කැඳවන තැනන් වහන්සේ විශ්වාසවන්තය, උන්වහන්සේ ඉෂ්ට කරනු නියතය. මම මෙතන මේ ඉංග්‍රීසි වර්ෂන් එක දැම්මේ වෙන මොකුත් නිසා නෙමෙයි. ඔබ මම මේ ලංකාව, ඉන්දියාව වගේ ආසියාතික රටවල් වල ප්‍රාණය සහ ආත්මයට ඒ අංග දෙකටම අපි ආත්මය කියන එක විදිහට තමයි ආමන්ත්‍රණය කරන්නේ. සුදු බයිබලයේ වුණත් සිංහලෙන් ලියුණු සමහර තැන්වල තමයි ස්පිරිතුව කියන විදිහට නම් කරලා තියෙන්නේ. හැබැයි ඉංග්‍රීසි බයිබලයේ ඒක පැහැදිලිවම කියනවා මෙතනදී ආත්මයේ තියෙන තැනට එන්නට ඕනේ ස්පිරිට්, ප්‍රාණය කියන තැනට එන්නට ඕනේ soul and body. Spirit, soul and body. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Thank you, Lord. Hallelujah. Hallelujah. ස්තුතිය වහන්සේට.
ප්‍රශංසා වේවා. ඒකයි මම මේ නෝට් එක දැම්මේ ලංකාව අංගය අප ඇතුළු ආසියාවේ අප ප්‍රාණය සහ ආත්මය වෙන්කොට ප්‍රකාශ නොකර ප්‍රාණය සහ ආත්මය යන එකක් ලෙස හෙවත් ආත්මය ලෙස බොහෝ විට හඳුන්වනු ලබනවා. අපි ප්‍රාණය සහ ආත්මය කියන එක ගොඩක් වෙලාවට වෙන් කරලා හඳුන්වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඒක අන්‍යෝන්‍ය ලෙස බද්ධ වෙච්ච කොටසක් අපේ ශරීරයේ. ප්‍රාණය සහ ආත්මය. දැන් අපි මැරුණම අපේ ශරීරය පසට යට වෙනවා. ආත්මය සහ ප්‍රාණය ස්වාමින් වහන්සේ වෙතට ගමන් කරනවා. spirit and soul. praise the Lord. එතකොට මේ ප්‍රාණය අන්‍යෝන්‍ය ලෙස ආත්මය සමග බැඳිලා තියෙනවා. එතකොට මේ ප්‍රාණයෙන් දෙන පණිවිඩය තමයි ආත්මය අරගෙන ආත්මයෙන් අපේ ශරීරය ක්‍රියාත්මක කරවන්න උත්සාහ කරන්නේ. මේ විදිහට තමයි දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන ජීවත් වෙන්නේ. මේ විදිහට තමයි දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන ජීවත් වෙන්නේ. එතකොට නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි ජීවත් වෙනකොට මේ ලෝකයට යටත් වෙන නිසා මේ ලෝකයේ සිද්ධීන් එක්ක ජීවත් වෙන නිසා මෙන්න මගේ ආත්මයට දැන් ප්‍රාණයෙන් පණිවිඩ ඒම නතර වෙලා ආත්මය තුල තියෙන මනස තුලින් පමණක් මගේ ශරීරය මගේ ජීවිතේ ක්‍රියාත්මක කරනවා. අන්න එතකොට තමයි මේ ලෝකයේ සිද්ධීන් හරහා අපේ ජීවිතය ප්‍රකාශ වෙන්නේ. අපි ඒකට කියනවා මානසික ජීවිතය. මේ ලෝකයේ මත යැපෙන ජීවිතය. praise the Lord. praise the Lord. ඒක අපි පැහැදිලි කරගත යුතුයි. අපි ආත්මික ජීවිතයෙන් ස්පිරිචුවල් ලයිෆ් එක ගැන කතා කරනකොට. praise the Lord. praise the Lord. hallelujah. ඒකයි අපි කියන්නේ ඊළඟට අපි සොයමු මෙන්න මේ කාරණා. මොකක්ද? ආත්මය හෙවත් දැන් අපි කතා කරනවා අපි ආත්මය කියලා මෙහි කතා කරන්නේ ස්පිරිතුව. ආත්මයවත් ස්පිරිතුවේ කැමැත්ත කොහොමද? ඒක වෙන මොකුත් නෙමෙයි දෙවියන් වහන්සේට নমස්කාර කිරීම. praise the Lord. praise the Lord. ස්පිරිතුන්ට ආත්මික ජීවිතයක් තියෙන කෙනාගේ ජීවිතය නිරන්තරයෙන්ම নমස්කාරයේ ජීවිතයක්. මම එහෙම කියන්නේ. මොකද নমස්කාරයේ ජීවිතයක් කියන්නේ? දෙවියන් වහන්සේට නතු වුණු දෙවියන් වහන්සේගේ හඬට වචනයට පොරොන්දුව මත යැපුණු ජීවිතයක්. එතකොට ඒක තවත් විදිහකින් කියනවා නම් ක්‍රිස්තුන් වහන්සේට ඒකාබද්ධ වෙච්ච ජීවිතයක්. ඒකයි 2 කොරින්ති 5:17 කියන්නේ ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධව ඔබ අලුත් නැවිල්ල. ඇයි? ඔබ ලෝකයේත් එක්ක ජීවත් වෙලා දැන් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී කුරුසයේ කරන කොටගෙන අපි ගලාති 3:13 කියන උන්වහන්සේ අපේ සාපේ විඳ ව්‍යවස්ථාවේ සාපෙන් අපව මුදවා ගත්තා. ආත්මයන්න් වහන්සේ අපිට දානය කළා. ඔන්න දැන් මම උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා මම අලුත් මැවිල්ලක් වෙලා. අපි මේ අලුත් මැවිල්ල මොකද කරන්නේ? දෙවියන් වහන්සේට පූර්ණව නතුයි. උන්වහන්සේගේ වචනයට සම්පූර්ණ නතුයි. praise the Lord. praise the Lord. එනිසා ආත්මික ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට নমස්කාර කරන ජීවිතයක්. එතකොට දැන් ඔබ নমස්කාර කරන ජීවිතය ගැන මට මේක හැම කියන්නේ ඔබ ඕන හැටි දන්නවා. මේ নমස්කාරය කරනවා කියන්නේ නැවත වතාවක් අපි නිකන් සරලව පැහැදිලි කරගන්න নমස්කාර කරනවා කියන්නේ අපි নমස්කාර කරන කෙනාට අයිති වෙනවා. එයා කියන විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. එයාට නතු වෙනවා. ඉතින් මේ තුල තමයි අපේ සැබෑ ප්‍රීතිය අපිට හම්බ වෙන්නේ. ඉතින් ජේසු එක හරිය ලස්සනට පැහැදිලි කරා. ජෝන් සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 23-24 වගන්ති වල. praise the Lord. praise the Lord. අපි ජෝන් සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 23-24 වගන්ති පොඩක් උපෙරලා ගමු. මොකද අපි දේව වචනය කියවනකොට ප්‍රේමවන්තේනි ඒ වචනේ බලය අපේ ජීවිතයට ගමන් කරනවා. මොකද්ද බලය? ඔන්න දැන් අපේ මාතෘකාවට එනවා ඉතින්. මොකද්ද බලය? දේව වචනය ඇවිල්ලා ආත්මයේද ජීවිතයද ජීවමානයි. දේව වචනේ මම උච්චාරණය කරනකොට මගේ ස්පිරිතුව අවදි වෙනවා. ඒකයි උන්වහන්සේ ජෝන් 15:3 කියන්නේ මා වදාළ වචනේ කරනකොට දැනටම ඔබ පිරිසිදුයි. ඔබේ ආත්මය පිරිසිදු වෙනවා. ආත්මය මේ ලෝකේ තියෙන විකාර මනසේ තියෙන විකාර වලින් නිදහස් වෙලා දෙවියන්වහන්සේගේ සත්‍යයට ආත්මය අවදි වෙනවා. praise the Lord. praise the Lord. praise the Lord. hallelujah. බලන්න
පිටුව කිය 123. පිටුව 123ම පෙරලා ගත්තද පිටුව 123 අපි කියමු එහෙත් ඒත් නමස්කාර කරන්නන් නමස්කාර කරන්න ආත්මානුභාවයෙන්ද ආත්මානුභාවයෙන් අවංක සිතින්ද අවංක සිතින් පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් වූ පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය සැබවින්ම පැමිණෙන්නේය. සැබවින්ම පැමිණෙන දැනටමත් පැමිණ ඇත. දැනටමත් පැමිණෙන තමන් වහන්සේට නමදින පිණිස වහන්සේ නම දින පිළිපද පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන්ය. පියාණන් වහන්සේ සොයන්නේ එවන්නේ Praise the Lord. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන්ය. ඒවැන්නන්ට කියන නමක් තියෙනවා. ඒ අය තමයි ක්‍රිස්තියානි. Praise the Lord. Praise the Lord. Hallelujah. ඔබ බෞද්ධිස්ම වෙච්ච මොහොතේම මේ අත්දැකීමට ඇතුළු පියාණන් වහන්සේට සම්පූර්ණ නතුයි. පියාණන් වහන්සේ කියන මම ඔබව මැව්වේ මාත් එක්ක සාංගික ජීවිතයක. මේ නමස්කාර කරනවා කියන්නේ මේ ලෝකයේ මිනිස්සු තව මිනිස්සුන්ට නමස්කාර කරනවා වගේ නෙමෙයි පෙන්වන්නේ. සාංගික අත්දැකීමකට. පියාණන් වහන්සේ හොයන්නේ තමන් වහන්සේට නම දින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවන්නන්නේ ආත්මයෙන් සහ සත්‍යයෙන්. ආත්මයෙන් සහ සත්‍යයෙන්. Praise the Lord. Praise the Lord. Hallelujah. පියාණන් වහන්සේ මොකද්ද මේ කරන ආරාධනාව? අපිව මවලා තියෙන්නේ උන්වහන්සේත් එක්ක සාංගික ජීවිතයකට. එතකොට තව විදිහකින් කියනවා නම් ජෝම්තුමාගේ ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේට කියන වචනය දෙවියන් වහන්සේ ප්‍රේමය. දෙවියන් වහන්සේ ප්‍රේමය නම් අපිව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ජීවත්. ප්‍රේමනාසගේ ප්‍රේමයේ ජීවත් වෙන්න නම් අපි ප්‍රේමයෙන් නැවතවතාවක් දෙවියන් වහන්සේ වෙතට යන්න. දෙවියන් වහන්සේ ඇවිල්ලා ආත්මික කෙනෙක්. එතකොට මගේ ආත්මය අවදි වුණේ නැත්තම් මට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න බැහැ. දෙවියන් වහන්සේත් එක්ක මම සම්බන්ධ වුණේ නැත්තම් මට ආත්මික ජීවිතයක ඵල ලබන්න හම්බ වෙන්නේ. මට ක්‍රිස්තියානි කියන නම මම දරන්න සුදුසු නැහැ. අපි වැදගත් වෙන්නේ යන්නේ එතන. බලන්න පාවුල මේ ජේසු මෙතනදී කියනවා මේ සමරිය විඳ ළඟ හම්බුණු ස්ත්‍රියට සමහර ස්ත්‍රියට පැහැදිලි කරනවා දෙවියන් වහන්සේ ආත්මය. දෙවියන් වහන්සේ ආත්මය. උන්වහන්සේට නමස්කාර කරන්නන් වහන්සේට නමස්කාර කරන්න ආත්මයෙන්ද ආත්මයෙන් අවංක සිතින්ද අවංක සිතින් නමස්කාර කළ යුතුයයි නමස්කාර කළ යුතුයි. වදාළසේක. වදාළසේක. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 Thank you Jesus. බලන්න දැන් ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ God is spirit. අපි සිංහලෙන් කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ ආත්මය. And those who worship him must worship in spirit and truth. එතකොට මෙතන සඳහන් කරන්නේ අපි සිංහලට හරියට පරිවර්තනය කරගත්තොත් එහෙම සැබවින්ම ස්පිරිතුව ගැන. හැබැයි මේ ගැන කරදර වෙන්නේ නැහැ. අපි භාවිතා කරනවා ආත්මය සහ ස්පිරිතුව කියන මේ අංග දෙක එකතු කරගෙන ආත්මය කියන ඔබ සමහරක් වෙලාවට අපි ශබ්දකෝෂය පාවිච්චි කරාත් ඔය ශබ්දකෝෂයේ තියෙන්නේ ඔය විදිහට තමයි. Praise the Lord. Praise the Lord. හැබැයි අපි තේරුම් ගමු මොකද්ද? අපි කොටස් තුනක් තියෙනවා. ස්පිරිතුව, ආත්මය, ශරීරය. හැබැයි දෙවියන් වහන්සේ මාව මවලා තියෙන්නේ ස්පිරිතුව අවදි වෙච්ච ජීවිතයකට. ඒ මොකටද? දෙවියන් වහන්සේත් එක්ක සාංගික වෙන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ජීවත් වෙන්න. එතකොට මම මගේ ස්පිරිතුව අවදි කරගත්තම දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ජීවත් වෙනකොට මගේ ස්පිරිතුව නිරන්තරයෙන්ම ආත්මයට දෙන පණිවිඩය දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ වෙන පණිවිඩය. ඒතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ වෙන ජීවිත ක්‍රියාකාරීත්වයක් තමයි අපිට තියෙන්නේ. ඒක තමයි ජේසුගේ ජීවිතය තුළ ප්‍රකාශ වුණේ. ජේසු ප්‍රකාශ කරපු දේ ජේසු ඒ විදිහට ජීවත් වුණා. Praise the Lord. ඒ කියන්නේ අපි හිතන තේරුම් ගන්න මොකද්ද? ජේසු ජීවත් වුණේ ස්පිරිතුව අවදි වෙච්ච කෙනෙක් විදිහටමයි. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 ඉතින් අපිට හිතෝපදේශයේ මේ ගැන යම් කිසි විදියක පැහැදිලි කිරීමක් කරනවා. මේ ආත්මයේ ස්පිරිතුවේ තියෙන වටිනාකම හිතෝපදේශයේ 20 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය. 27 වෙනි වගන්තිය. 779 පිටුව 27 වෙනි වගන්තිය. මිනිසාගේ දැන් සිංහලෙන් ලියලා තියෙන විදිහම අපිට කියන්න. මිනිසාගේ හෘද සාක්ෂිය
මිනිසාගේ හද සාක්ෂිය සමිදානන් දැල් වූ පහනකි. සංවිධානන් දැල්වූ පහනකි. එයින් ඔහුගේ මුළු අභ්‍යන්තරය විනිවිද පෙනේ. එයින් ඔහුගේ මුළු අභ්‍යන්තරය විනිවිද පෙනේ. දැන් අපි ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එකට පොඩ්ඩක් අවදි වුණොත් ඒකේ පොඩි වෙනසක් තියෙනවා කියලා දැනෙනවා. The human spirit is the lamp of the Lord. Human spirit searching every innermost part. Praise the Lord. Praise the Lord. දෙවනසේ මාගේ මාවපු අතුලාන්තය ප්‍රකාශ කරන මාධ්‍ය ස්පිරිතුවයි. Praise the Lord. ඒක ආලෝකයේ විදියට දැන් මේ හිතෝපදේශයේ කතුරුවරයා නම් කරන්නේ ඇයි? ඒක තමයි ආලෝකය. ඒක තමයි ජේසුස් ඔබට මට කිව්වේ ඔබ ලෝකේ ආලෝකය. මේ ආලෝකයේ ප්‍රකාශ වෙනකොටයි මේ ලෝකයේ අන්ධකාරය නැති වෙලා යන්නේ. ඒ ආලෝකයේ ප්‍රකාශ කරනකොට මේ අනිත් හැම නොඅදහන හැම මිනිස්සෙක්ම ඒ ආලෝකයේ ඔස්සේ දෙවියන් වහන්සේ වෙතට ගමන් කරන්න පටන් ගන්නවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 අපි විමසුවේ අපේ ආත්මය සහ අපි අතර තියෙන ස්පිරිතුව සහ අපි අතර තියෙන සම්බන්ධකමයි. අපිව ස්පිරිතුවේ තියෙන උමනාව. මොකද්ද මගේ ස්පිරිතුවේ තියෙන උමනාව? දෙවියන් වහන්සේට নমස්කාර කරන්නයි. ඒ නිසායි අපි ගිය සතියේ කතා කරේ. ජේසුස් අපිට කිව්වේ එහෙමනම් ස්පිරිතුව අවදි වෙච්ච ජීවිතයක්. ආත්මික ජීවිතයක්. ඒ ජීවිතය කියන්නේ මොකක්ද? ඒකේ ස්වභාවය මොකක්ද? ඒක තමයි දේව රාජ්‍ය සොයන්න. කොහොමද ස්පිරිතුව අවදි කරන්නේ? පළමුව දේව රාජ්‍ය සොයන්න. ස්පිරිතුව අවදි කරන්නේ එහෙමයි. ඔබ ගිය සතියේ ඒක කිව්වා සුදු මතේතුමාගේ 6:33 තියෙනවා. ඒක දැන් අපි කියවන්නට යන්නේ. එහෙනම් පළමු කොට දේව රාජ්‍ය සොයන්න. එවිට ඔබට සියල්ල සම්භව වෙයි. ඒක අපි තව අපිට දැනෙන විදියට අපි ඒක පරිවර්තනය කරගත්තොත් දෙවියන් වහන්සේත් එක්ක ඒකාබද්ධ ජීවිතයකට ඇතුළු වෙන්න. දෙවියන් වහන්සේගේ අනසක පැතිරෙන ජීවිතයකට ඇතුළු වෙන්න. දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ බලය ප්‍රකාශ වෙන ජීවිත අත්දැකීමකට ඇතුළු වෙන්න ඔබ තෘප්තිමත් වනු ඇත. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. අපි හැමෝම හොයන්නේ තෘප්තිමත් ජීවිතයක් වෙන්න. මොනවා කළත් මම ඔබත් එක්ක මේ වචනේ බෙදා ගන්නට ලෑස්ති වෙනකොට ඔබ මේ වචනේ අයිති කරගෙන ඔබ යමක් ලබනවා නම් යම් කිසි විදිහක තෘප්තියක් මට තියෙනවා ඒක මානසික ස්වභාවයේ හැටියට. හැබැයි අනිත් පැත්තේ මොකද්ද? දෙවියන් වහන්සේ මාව කැඳවන එක තමයි මගේ ස්පිරිතුව කියන කතාව. දෙවියන් වහන්සේ මාව කැඳවනවා මේ දේ කරන්නට. එහෙමනම් මම ඒ දේ කරන්නේ උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකමත් එක්ක. උන්වහන්සේ කියන දේ කරපුවම කෙනෙකුගේ ජීවිතේ මහා ප්‍රීතියක්. ආත්මික ජීවිතය පෝෂණය කරන්නේ අන්න ඒකේ. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. දැන් බලන්න. එනම් ස්පිරිතුව අවදි වුණු ජීවිත අත්දැකීමකට පළමු කොට දේව රාජ්‍ය සොයන්න කියලා ජේසුස් කියන්නේ මොකද්ද? ස්පිරිතුව අවදි වුණු ජීවිත අත්දැකීමකට හෙවත් ආත්මික ජීවිතයට තමයි ජේසුස් ආරාධනා කරන්නේ. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. දැන් අපි දේව රාජ්‍ය ගැන කිව්වට අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙමනම් දේව රාජ්‍ය සොයන්න කියන කතාව කොයි විදිහටද අපි දිගහැරගන්නේ? ඒක ඔබ දන්නවා කතා බහ කරනකොට. හැබැයි දැන් අපි අවදි කරගමු මේ මොහොතේ. දේව රාජ්‍ය කොහෙද තියෙන්නේ? පාවුල්තුමාගේ දේව රාජ්‍ය තියෙන්නේ ඔබ තුල ඔබ අතර. නේ? එතකොට ජේසුස් පටන් ගත්ත දේව රාජ්‍ය ගැන කතා කරන්න මාර්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදය. දේව රාජ්‍ය අත ළඟයි. අත ළඟයි. එතකොට පාවුලතුමා කියනවා දේව රාජ්‍යය කියන්නේ the kingdom of God within you and among. Praise the Lord. Praise the Lord. ඉතින් දේව රාජ්‍ය අත ළඟයි. ඒතකොට ජේසුස් එක තමයි කිව්වේ බොහොම සරලව සුදෝර මාත්තුමාගේ සුවිශේෂයේ ඔබ ඒ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ පිටුව 45 නැසේ ආරම්භ කරන දේශනාව. මොකද මේ දේශනාව මේය නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ. නියමිත මොහොත පරිපූර්ණ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආසන්නයේ දෙවියන්ගේ රාජ්‍ය ආසන්නයේ පසුතැවී සිත් හරවා ගන්න සිතරවා සුභාසන අදාහ ගන්න යන. ගන්න. Praise the Lord. දැන් මම මෙතනට ගේනවා ජේසුස් කියපු කතාව 6:33 මතෙව් දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය තර ජේසුස් කියන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආසන්නයි. එහෙනම් ජේසුස් කියන දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයන්න කියලා අපිට කිව්වේ මොකද්ද? ස්පිරිතුව අවදි කරගත්ත ජීවිත අත්දැකීමකට ඇතුළු වෙලා දේව ප්‍රේමයේ පවතින. එතකොට ඔබ තෘප්තිමත් කෙනෙක්. එතකොට ඔබ ආලෝකයයි. එහෙනම් දේව රාජ්‍ය සොයන්න. දේව රාජ්‍ය අත ළඟයි. දැන් කියනවා මොකක්ද කොහොමද දේව රාජ්‍ය හොයන්නේ කියන්නේ? එහෙම නැත්නම් අපි තව විදිහකින් කියනවා ස්පිරිතුව අවදි කරගන්න කියන්නේ කොහොමද?
පසුතැවි සිත් හරවා ගන්න සුභාස්න අදහා ගන්න. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 Thank you, Lord. Thank you, Jesus. අපි කියමු ජීවන ජලය කියන ගීතිකාවේ පළවෙනි වගන්තිය. මේ උන්වහන්සේගේ වචනය ආත්මය අප වෙත ගලාගෙන සලස්සන්න කියලා. ජීවන ජලයෙන් මගේ හද සෝදා දෙනු මැන සමීපේ ඔබ ගැන පහදා දෙනු මැන සමීපේ ඔබ ගැන පහදා ප්‍රේමතිනි බලන්න ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු තැන ජීවිතයේ ගැඹුරුම තැන අපේ ජීවිතය අයිති කරගන්නවා දේව රාජ්‍ය ආසන්නයි පළමුකොට දේව රාජ්‍ය සොයන්නේ දේව රාජ්‍ය ආසන්නයි එවන මොකද්ද කරන්න ඕනේ පසුතැවි සිත් හරවා ගන්න සුබ අස්න අදහා ගන්න උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ පොරොන්දුව අදහා ගන්න. ඒක තව විදිහකින් කියනවා අපි තව ඉස්සරහට කතා කරනවා සුභාස්න පොරොන්දුව වචනය දේව වචනය මේ හැම එකටම කියන පොදුම නමක් කියනවා අපි ඉංග්‍රීසි භාෂාවේ ග්‍රීක භාෂාවේ ලෝගොස් දේව වචනය ආනෝ ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ. Praise the Lord. Amen. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. දැන් උන්වහන්සේ කියන්නේ මොකද්ද පළවෙනි අත්දැකීම? පසුතැවි සිත් හරවා ගන්න. එතකොට අපි භාෂාවෙන් කියනවා මනස්ථාපනය වේ. සාමාන්‍යයෙන් අපි සභාව සක්‍රමේන්තුවක් හැටියට දෙන්නේ මේක පාපෝච්චාරණය. පාපෝච්චාරණය කියන එකට අපි ගැඹුරු තැනක් දෙන්නට ඕනේ. ගැඹුරු අදහසක් දෙන්නට ඕනේ. අපි ඒක අයිති කරගන්නට ඕනේ. මොකද්ද මනස්ථාපනය කියලා කියන්නේ? මම දැන් ජීවත් වෙන ජීවිත ක්‍රමයෙන් වෙනස් වෙලා උන්වහන්සේගේ වචනය මත ජීවත් වෙන පදනමකට praise the Lord. Praise the Lord. පාපුච්චාරණය ඔබට ඒකට උදව්වක් ප්‍රේමවන්තේ. පාපුච්චාරණය කියලා ඔබම අද දවස් අප කරන්නේ අපි පව් කියලා හඳුනාගත්ත දේ ස්වාමි ළඟට ගිහිල්ලා උච්චාරණය කරනවා. හැබැයි ස්වාමී එතන මොකද කරන්නේ? ඒ උච්චාරණය කරපු හැම පාපයක්ම ක්‍රිස්තුන් වහන්සේගේ නමින් ඉදිරිපත් වෙලා කුරුසේ මත තියලා ඔබව නිදහස් කරනවා. ඇයි ඔබ නිදහස් කරන්නේ? ආත්මයන්න් වහන්සේට ඇතුළු වෙන්න ඔබ තුල ප්‍රකාශ වෙන්න ඔබේ ආත්මය අවදි ස්පිරිතුව අවදි කරන්න. Praise the Lord. Praise the Lord. Praise the Lord. ඇයි මෙච්චර කල් ඔබ ජීවත් වුණේ ලෝකේ ක්‍රමයට ලෝකේ දේවල් බලාපොරොත්තුෙන් ලෝකේ ස්වභාවයන් ලෝකේ දේවල් වලින් තෘප්තිමත් වෙන්න ඔන්න දැන් ජේසු කියනවා මනස් පසුතැවි සිත් හරවා ගන්න. ඒකට නෙමෙයි දෙවියන් වහන්සේ ඔබව මැව්වේ. අපි කිව්ව නේද ජුවාම් 4:24 වෙනි දෙවියන් වහන්සේ මෙවි දෙවියන් වහන්සේ හෙව්වේ ඔබව නමස්කාර කරන ජීවිත අත්දැකීමකටයි දෙවියන් වහන්සේ හෙව්වේ. මොකද්ද නමස්කාර කරන ජීවිත අත්දැකීම කියලා කියන්නේ? මගේ ප්‍රේමයේ පවතින ජීවිත අත්දැකීමකට. ඉතින් ලෝකයේ දේවල් එක්ක මම හරියේ උදේ සිට හවස දක්වා කඹරු ඉන්නකොට මට බැරුව යනවා උන්වහන්සේගේ මේ සැබෑ ප්‍රේමයේ ලස්සන ජීවිතයට ඇතුළු වෙන්න. ඒ නිසා ජේසු කිව්වා මනස් පසුතැවි සිත් හරවා ගන්න. ඉස්සෙල්ලා ඔබ පිළිගන්න ඔබ ඉන්න තැන වැරදි. ඕක තමයි අපේ වැදගත්ම දේ. සුද්ධාත්මයන් අපිට දෙන ලොකු දීපනාවක් වෙනවා. අපේ දුබලකම පිළිගන්න. තේරුම් ගන්න නෙවෙයි පිළිගන්න. මොකද මේ පිළිගැනීමත් එක්ක මගේ ඇතුළාන්තයේ සූදානම් වෙනවා ඒ දුබලකම අතහරිනවා කියන. මේක වැරදි කියලා තේරුම් ගන්න එක නෙවෙයි. ඒක පිළිගන්නවා කියලා කියන්නේ තේරුම් ගන්නවනේ ඊට වඩා එහා ගිය තැනක්. ඉතින් සුද්ධාත්මයන්ෝ මට උදව් වෙනවා. මොකටද
මගේ දුබලකම මගේ වැරදි ජීවිත පෙළවෙත මාංශයත් එක්ක ජීවිත මේ ලෝකයේ යක්ෂයා මාංශයත් එක්කම ගැටිලා ජීවත් වෙනවා. දැන් ලංකාවේ ඔබ මම නම් අපි ජීවත් වෙන්නේ කතෝලිකයෝ 8%යි. එතකොට බෞද්ධයෝ 74%යි. එතකොට තවත් ජාතීන් ඉන්නවා. හින්දු සංස්කෘතිය තියෙනවා. හින්දු සංස්කෘතිය මොනතරම් බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණය කරලා තියෙනවා නම් ඔය හැම දෙයක්ම දේවාලවල ඇතුළේ තියෙනවා අපේ ජීවිතවල. අන්න එතනට ඇවිල්ලා හදි හෝනියම් සහ වෙලාව රහස්තර ඒවත් එක්ක ඇතුළු වෙලා ඒවත් එක්ක ගත කරපු කාලයකට වඩා දැන් ඊටත් වඩා අමාරු කාලයක් පරිභෝජනවාදී අපි ඇවිල්ලා ගෙවල් දොරවල් වහන ඇඳුම් පැළඳුම් මේ විස්තර අපේ ජීවිතේ සරස ගන්න ලැහැස්ති වෙන්නේ මේවත් එක්ක අපි හැම දෙයක්ම කරන්නේ මේ පරිභෝජනවාදයේ මේ ලෝකයේ හඳුන්වලා තියෙන සුඛිත මුදිත ජීවිතයට කිසිගෙනා පසුතැවි සිත්තරවාගෙන එන්න මොකද ඊළඟ ෆවුන්ඩේෂන් එක මේ ලෝකයේ නැමැති මේ ලෝකයේ මාංශය නැමැති ෆවුන්ඩේෂන් එක පදනමින් අපේ ජීවිතය ගලවලා අපි ස්වාමින් වහන්සේ හදපු ලස්සන ෆවුන්ඩේෂන් එකක් තියෙනවා අපේ ජීවිතේ. මොකද්ද? මේ මගේ ස්පිරිතුව. අපි මගේ ස්පිරිතුව එන්න එතනට. ස්පිරිතුව අවදි කරගන්න ඕනේ කොහොමද? අවදි කරගන්න නම් අපිට ක්‍රම දෙකක් තියෙන. එක ජෙස් කියන්නේ ඉස්සලා පසුතැවෙන්න. ඊට පස්සේ වචනය අදහා ගන්න. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. මනස්ථාපනයේ සුභාසන අදහා ගන්න. ඊට පස්සේ කියන්නේ මනස්ථාපනය anu ජීවත් වන පදනම වෙනස් කරගන්න. එනම් මාංශයෙන් ස්පිරිතුවට පැමිණීමයි. එතකොට ඒක ඇත්තටම පැමිණෙනවා නෙමෙයි මගේ මනස කනෙක්ට් කරගන්නවා මගේ ස්පිරිතුවට. මෙච්චර වෙලා මනස කනෙක්ට් කරගත්තන් තිබුණේ පංච ඉන්ද්‍රිය සහ ලෝකයේ සිද්ධීන් සහ මගේ අවබෝධයට. දැන් මම මොකද කරන්නේ? මගේ ෆස්ට් ප්‍රයොරිටි එක දෙනවා මගේ ස්පිරිතුවට. ඒකයි දෙවියන් වහන්සේට පළමු තැන දෙන්න කියන්නේ. ඒකයි දෙවියන් වහන්සේ පළවෙනි පනතින්ම ඔක ප්‍රකාශ කරන්නේ. Praise the Lord. Hallelujah. Hallelujah. ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? යේසු මේ කියන්නේ ඊළඟට මනස්ථාපන වී සුභාස්නා දහා ගන්න. මෙන්න ඔබේ සහායදායකයානෝ බලගතුව ඔබ තුළ ක්‍රියාත්මක වෙන උන්වහන්සේගේ බලය අප තුළ ක්‍රියාත්මක වෙන තැන. මෙලෙස අප ශුද්ධාත්ම දීමනාව ලබනසේක. දැන් මම ඒක ආමෙන් ආපස්සට අරගෙන යනවා. මනස්ථාපනය වී සුභාස්නා දහා ගන්න කියන තැන පොඩ්ඩක් පැහැදිලි කරගමු. දැන් කියනවා හරියට ඔබ ජීවත් වුණු විදිහ වැරදි. එහෙමනම් මනස්ථාපනය වෙනවා. එහෙනම් මම තීරණයක් ගන්නවා ජීවිතේ වෙනස් කරගන්න. එහෙමනම් මම අදහන්නේ කාවද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. Praise the Lord. ඒකයි කියන්නේ උන්වහන්සේ අදහන අය ගැලවීම ලබන සේක. Praise the Lord. Hallelujah. 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 සුභාස්නයano ක්‍රිස්තුන් වහන්සේම උන්වහන්සේගේ වචනය. මෙලෙස අපි ශුද්ධාත්ම දීමනාව ලබන සේක. මේ දේශනාවම තමයි පේදුරුතුමා ශුද්ධාත්ම දීමනාව ලබලා එළියට ඇවිල්ලා මිනිස්සුන්ට කියපුවාම මිනිස්සු ඇහුවා එහෙමනම් අපි දැන් මොකද්ද කරන්න ඕනේ? එහෙමනම් ඒ කියන්නේ මොකක්ද? අපි දැන් මෙච්චර කල් මානසික ජීවත් වුණා. මෙච්චර කල් ලෝකේට ඕන දේවල් ජීවත් වුණා. මෙච්චර කල් අපේ පරම්පරාවෙන් ආපු පරම්පරාවෙන් හදපු දේවල් ඔක්කොම කරගාගෙන ජීවත් වුණා. ඊට අමතරව දැන් මේ ලෝකය තාක්ෂණිකව දියුණුවලා අප්ඩේට් වෙලා ඉලෙක්ට්‍රොනික ලෝකෙට අපි ඇතුළු වෙලා දැන් අපි අරගලයක් එක්ක ඉන්නවා. අපේ දරුවෝ වෙන පරම්පරාවක් අපි තව පරම්පරාවක මේක අපිට පරිපාලනය කරගන්න බෑ. අපිට බලයක් නැහැ කියලා දැනෙනවා. මේගොල්ලන් අපිට කීකරු නැහැ කියලා දැනෙනවා. එහෙමනම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? මම ඉන්නේ දුබල තැනක. ඇයි දෙවියන් වහන්සේ මාවපු තැනක නෙමෙයි. දැන් පාවුල් පේදුරුතුමා කිව්වා ජීවනේශ්වරයා ඔබ මැරුවේ. ඔබ කුරුසිය යන ගහලා මැරුවේ ජීවනේශ්වරයා. මගේ ජීවිතය බලවත් කරන්න තියෙන කෙනාගෙන් මම ඈත් වෙලා මේ ලෝකෙට ඇතුළු වුණාම ඒ සිද්ධියමයි මම මරලා තියෙන ජීවනේශ්වරයා. මම බරප්පහස්ව නිදහස් කරලා ජේසුස් කුරුසිය යන ගහලා. ඒක නේද අපේ ජීවිතවල ගොඩක් වෙලා තියෙන්නේ. ඒ නිසාම නේද අපේ ජීවිතය අරගලවට ඇතුළත්. ඒකයි දේව වචනේ කියවනකොට අපේ හිත දැවි යන්නේ. පේදුරුතුමා ඇවිල්ලා කතා කරනකොට මිනිස්සුන්ට මේ සත්‍ය වැටහුණා. ඒ ආත්මයන් වහන්සේ බලගතුව ප්‍රකාශ කරන නිසා. ඒකයි බයිබලයේ කියන්නේ ප්‍රේමවන්තේනි පේදුරුතුමා කතා කර එක භාෂාවකින් අනිත් හැමෝටම මේක තේරුණා. ආත්මයන් වහන්සේගේ වැඩ සිටීම. මිනිස්සුන්ගේ අතුලාන්තේ හෙල්ලුණා. ස්පිරිතු අවදි වෙන්න පටන් ගත්තා. පේදුරුතුමා ළඟට හැලුවා අපි දැන් සහෝදරයා මොකද්ද කරන්නේ?
පේදුතුමා දෙනවා 2:38 ක්‍රියාපොතේ 2:38 ක්‍රියාපොතේ 2:38 පිටු අංක පෙරලා ගන්න ක්‍රියාපොතේ 2:38 අපි මේක කියවමු 155 පිටු අංක 155 නව ගියසුම පේදුරුතුමා පිළිතුරු දෙමින් පේදුරුතුමා පිළිතුරු ඔබ දෙමින් සියලු දෙනාම පසුතැවී සිත් හරවාගෙන ඔබ සියලු දෙනාම සිත්තරී පසුතැවී සිත් සිත් හරවාගෙන පෞකමාව ලබන පිණිස අවකමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බෞතිස්ම ස්නාපනය ලබන්න. බෞද්ධ ස්මාරක ලබන එවිට ඔබ ශුද්ධාත්ම දීපනාව ලබන්න විය. එවිට ඔබ සුද්ධාත්ම දිවනාව ලබනවා. Praise the Lord. Praise the Lord. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආසන්නයි කියලා ක්‍රිස්තුන් වහන්සේ අපිව රැගෙන ගියේ මොකටද? ශුද්ධාත්මයන්ගෙන් පරිපූර්ණ වන්න. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න මට අවස්ථාව උන්වහන්සේ දුන්නා කොහොමද? උන්වහන්සේව අදාහ ගන්න. එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනෙන් කියනවා සුභාස්න අදාහ ගන්නකොට. එහෙම නැත්නම් අපිට දැනෙන විදිහට කියනවා නම් ක්‍රිස්තුන් වහන්සේගේ ඒ මරණය උත්ථානය අදාහ ගන්නකොට නැවත පැමිණීමත් අදහනකොට ඔබ ලබනවා ඒ දීමනාව. උන්වහන්සේගේ ශ්‍රී කුරුසය අදාහ ගන්නකොට උන්වහන්සේ හෙළුවා වූ ශ්‍රී රුධිරය අදාහ ගන්නකොට ඔබ පිරිසුදු වෙලා ආත්මයන්න් වහන්සේ ඔබ තුල මන්දිරය ගොඩනගා ගන්න තැනකට හැදෙනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ තුලටම රැගෙන. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. 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 නමස්කාර වේවා. ප්‍රේමන්තෙනි මනස්ථාපනය නිසා මම ස්පිරිතු අවදි වෙනවා. ස්පිරිතු අවදි වෙච්ච ගමන් දෙවියන් වහන්සේ අපිට දුන්න දීමනාව මොකද්ද? ශුද්ධාත්ම දීමනාවෙන් මේ ස්පිරිතුව සහ ආත්මය අතර ගැඹුරු සම්බන්ධකමකට මේ ශුද්ධාත්මයන් රැගෙන එනවා. ඒක තව වචනකින් කියනවා මොකක්ද? දෙවියන් වහන්සේ සහ මං අතර ගැඹුරු සම්බන්ධකමක් ඇති කරගන්නවා. මෙන්න දැන් පණිවිඩ දැන් අඛණ්ඩව ගලාගෙන යනවා. ආත්මය හරහා මනසට, මනස හරහා අපේ ශරීරයට ඒ කෙනා මෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කෙනයි. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. අපි පටන් ගන්නේ කොතනින්ද ආත්මික ජීවිතේ? ඇදහිල්ලෙන්. දෙවනුව මනස්ථාපනයෙන්. තුන්වෙනුව සුබ අස්න අදහා ගැනීම. එතකොට මේ ආත්මික ජීවිතය ගොඩනගන ආත්මික ශරීරය මම මෙතන සටහන් කරලා නැහැ. We call that spiritual body, how to build the spiritual body. කොහොමද ආත්මික ශරීරය ගොඩනගන්නේ? ජේසු හරි ලස්සනට කියනවා ජෝම් සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදය අපි පෙරලා ගමු 31 වෙනි වගන්ති මොන පෙරලා ගන්න. ජෝම් සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්ති. පිටු අංක 124 34 වෙනි වගන්තිය 34 වෙනි වගන්තිය හොඳයි 34 වෙනි වගන්තිය මම සටහන් කරලා නැහැ ඔබ සටහන් කරගන්න අපිත් එක කියවන්න ජේසුස් වහන්සේ ඔවුන් නමතා මාගේ භෝජනය නම් මා එවූ තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීමත්ය. Praise the Lord. Hallelujah. කොහොමද මගේ ආත්මික ජීවිතය වර්ධනය කරගෙන ආත්මික ශරීරය අපේ කියමු ආත්මික ශරීරය කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ශරීරය වර්ධනය කරගන්න අපි කෑම කනවානේ. අපි කෑම කන්නේ ශරීරයට නේ. අපි ජීවත් වෙන්න කියලා කියන කෑම කන්නේ ජීවත් වෙන්න. හැබැයි අපි ජීවත් වෙන්නේ කෑම කන්න නෙමෙයි. එතකොට ජීවත් වෙන්නේ ඇයි? මගේ ආත්මික අවශ්‍යතාවය සපුරන්න. Praise the Lord. Praise the Lord. මගේ ශරීරය මම වර්ධනය කරන්නේ ඒක. හැබැයි මගේ ආත්මික ශරීරය වර්ධනය කරන්න ජේසුස් කියන ක්‍රමවේදය මොකක්ද? මගේ භෝජනය. ස්වාමීන් වහන්සේ කියන මගේ භෝජනය මොකද කරන්නේ? මගේ ශරීරය වර්ධනය කරනවා. හැබැයි දැන් මේ ජේසුස් කියන භෝජනය ආත්මික ශරීරය වර්ධනය කරන්නේ. ඒ කියන්නේ නිතරම ආත්මය අවදි කරගත්ත තැනක ස්පිරිතු අවදි කරගත්ත තැනක ජීවත් වෙන්න. මොකද උන්වහන්සේ කියන්නේ මාගේ භෝජනය නම් මා වූ තැන වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමත් එය සම්පූර්ණ කිරීමත්. Praise the Lord. Praise the Lord. Hallelujah. මේක හරි වැදගත් අපේ ජීවිතේ.
මම ආත්මයෙන් ජීවත් වෙන මගේ ස්පිරිචුවල් ලයිෆ් එක මම ඒ මගේ ආත්මික ජීවිතයක නම් මම ඇතුළු වෙලා ඉන්නේ මම නිතරම කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තයි. හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැත්නම් ඔබ තුල ප්‍රකාශ වෙන්නේ ඔබේ ආත්මික ජීවිතය නෙමෙයි මානසික ජීවිතයයි. praise the lord. ඒතර ජේසුගේ ඒක ලස්සන අනිත් පැත්තේ කියනවා එහෙමනම් ආත්මික ජීවිතය බලවත් කරගන්නේ කොහොමද? නිතරම දෙවියන් වහන්සේගේ කැමැත්ත කෙරෙහි සිත යොමු කරගන්න. praise the lord. praise the lord. hallelujah. 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 ප්‍රමතනේ මෙලෙස ආත්මීය අවුදුවන් හඳුනාගත හැක. කොහොමද හඳුනා ගන්න පුළුවන්? ආත්මීය අවුදුවන් හඳුනා ගන්න පුළුවන් කොහොමද? දැන් මම මේවත් එක කියවන්නේ ඇයි? මගේ අතුලාන්තය ඔබ මේ ළඟ ඉන්න කෙනා දිහා බලන්න එපා. තව කෙනෙක් දිහා බලන්න එපා. එතනදී අපිට ගොඩක් වරදිනවා. අපි බලන්න ඕනේ මා තුල බලන්න මගේ ආත්මය අවදි වෙච්ච කෙනෙක්ද? රෝමවරුන්ගේ ලිපි 8 වෙනි පරිච්ඡේදය ඔබ දිගටම කියවනකොට සුද්ධාත්මයන්න් වහන්සේගේ ලබන ජීවිතය කියන මේ මාතෘකාව යටතේ කියවන්නට පුළුවන්. ඉතින් රෝමවරුන්ගේ ලිපිය පෙරලා ගන්න 8 වෙනි පරිච්ඡේදයේ 5 සිට 17 දක්වා අපි කියවන්නට යනවා. පිටු අංක 200 නව ගිවිසුමේ පිටු අංක 200. නව ගිවිසුම පිටු අංක 200. ඔන්න දැන් ආත්මය අවදි වෙච්ච කෙනෙක් හඳුනාගන්නේ කොහොමද? මානසික ලෙස ජීවත් වන්නෝ මානසික ලෙස ජීවත් වනවා. මානසික දේවලටද මානසික දේවලට ආත්මයන් අනුව ජීවත් වන්නෝ ආත්මයන් අනුව ජීවත් වනවා. අධ්‍යාත්මික දේවලටද ආධ්‍යාත්මික දේවලට මුළු සිතින් ප්‍රිය කරති. මුළු සිතින් ප්‍රිය කරති. praise the lord. praise the Lord. hallelujah. hallelujah. දැන් මේක හඳුනාගන්නේ කොහොමද? පුංචි ටෙස්ට් එකක්. නැත්නම් පුංචි මෙනෙහි කිරීම. මොකක්ද? මට යාඥා කරන්න පුළුවන් හැකියාව මොකක්ද? තා සරලයි. දිව්‍ය පූජාවට ඔබ යන්න තියෙන ඔබේ උනන්දුව මොකක්ද? දේව වචනයට ඇහුම්කන් දෙන්න ඔබ තුල උනන්දුව ඇති වෙන්නේ කොහොමද? දේව වචනයට ඇහුම්කන් දෙන්න ඔබ තුල උනන්දුව ඒ ඇති වෙන ප්‍රමාණය ඔබ මානසික ලෙස ජීවත් වෙනවා නම් දේව වචනයට ඇහුම්කන් දෙන්න ඔබ තුල උනන්දුවක් නෑ. ඒක තියෙන්නේ මානසික ලෙස ජීවත් කරන මුළු සිතින් මානසික දෙයට ප්‍රිය කරනවා. ආත්මික ලෙස ජීවත් කරන මුළු සිතින් අධ්‍යාත්මික දේවල්ට ප්‍රිය කරනවා. හැබැයි ඒකේ භයානකකම තමයි ඊළඟ වචනේ කියන්නේ. මොකක්ද බලමු. මානසික චේතනාවේ විපාකය මරණය වේ. මානසික චේතනා විපාකයේ මරණය වේ. අධ්‍යාත්මික චේතනා විපාකයේ ජීවනය හා ශාන්තිය වේ. ආධ්‍යාත්මික චේතනා විපාකයේ ජීවනය හා ශාන්තිය වේ. praise the lord. Praise the Lord. ඉතින් පැහැදිලි ප්‍රමත්තිනි මේක මම ඔබට පැහැදිලි කළ යුතු නෑ. එහෙමනම් ජීවනය හා ශාන්තිය මගේ ජීවිතය තුළ නැත්තම් මම වටහා ගන්නවා මම ජීවත් වෙන්නේ මානසික ජීවිතයකින් බව. ඇයි? මානසික ජීවිතේට තමයි බය දැනෙන්නේ. මානසික ජීවිතේට තමයි සැක දැනෙන්නේ. කෑදරකම දැනෙන්නේ, දුර්වලයි කියලා දැනෙන්නේ. පීඩාව දැනෙන්නේ. මාව කොන්කරා කියලා දැනෙන්නේ. මාව පහතට හෙළුවා කියලා දැනෙන්නේ. මං වැටුණා කියලා දැනෙන්නේ. මේ මානසික ජීවිතයේ ප්‍රතිඵල. හැබැයි අධ්‍යාත්මික ජීවිතේ මොකක්ද වෙන්නේ? ජීවනය හා ශාන්තිය. ඉතින් මෙතන ජීවනය කියන වචනය හරි වැදගත්. මොකද්ද? ජීවනය කියලා කියන්නේ ජීවිතය නෙමෙයි. ජීවනය කියලා කියන්නේ ඔබ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වන හැකියාව. ජීවනය. ඒතර මරියතුමියගේ ජීවිතය ගත්තොත් ඔන්න අපිට කියන්න පුළුවන් ඇය සම්පූර්ණ ජීවනය ලද කෙනෙක්. ජේසුගේ ජීවිතේම සම්පූර්ණයෙන්ම ජීවනය ලද කෙනෙක්. සුද්ධාත්මයන් වහන්සේ පැමුණුනාට පස්සේ පේදුරුතුමා තුල ඒ ජීවනය ප්‍රකාශ වුණා. අපිට කියන්න පුළුවන්. එතකොට පාවුලුතුමා ක්‍රිස්තුන් වහන්සේ ආව අයිති කරගත්තට පස්සේ පාවුලුතුමා තුල මේ ජීවනයේ ඵලය ප්‍රකාශ වුණා. praise the lord. Praise the Lord. praise the lord. අපි තේරුම් ගන්න. මොකද ජීවනය කියලා කියන්නේ ශාන්තිය කියලා කියන එක ඔබට තැවෙනවා. ඔබ මේ ජීවනය තුල ප්‍රකාශ වෙනකොට ශාන්තිය කියන එක ඒකත් එක්ක හරියට අර ප්‍රාර්ථනා කරන් යනවා වගේ ඒක මාත් තුල ප්‍රකාශ වෙනවා. praise the lord. Praise the Lord. praise the lord. 7 වෙනි වගන්තිය දැන් පැහැදිලි කරනවා ආයි තවදුරටත් මානසික චේතනාව දේව විරෝධ කමකි.
මානසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. ඒ දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවුවකි. එසේම යටත් නොවන්නකි. එසේම යටත් නොවන. සමහර වෙලාවට අපි සමහරක් අය එක්ක කතා කරනකොට මේවා කොහොමද කරන්න කියලා අහනවා. ඒක කොහොමද කරන්න කියලා අහනවා. praise the Lord. මට දැන් මම කියන්නේ දැන් මේ කඳානේ ඉතින් මේ පල්ලි වලට යන්න වෙන නිසා කඳානේ නැවත වතාවක් ඔය ස්පීකර් දාලා හැමදාම උදේ පූජාවයි යාඥාවයි සප්‍රසාද වන්දනාවයි මිනිස්සුන්ට ඇහෙන්න සලස්සනවා. ඉතින් සමහරක් ජනතාව ඒකට එකතු වෙනවා. ඉතින් අපේ ගෙවල් වල පල්ලෙහාට ටික දාන්න ඕනද කියලා අහුවම ඇත්ත වශයෙන්ම එයා කියනවා මේ අපේ මහත්තයා කියලා කියනවා මේ ඔය වගේ දේවල් වලට සල්ලි විඳන් කරන්න වැඩක් නෑ කියලා. හරි. ඇත්ත වශයෙන්ම අපි ඔක දැම්මට අහන්නෙත් නෑ. ඔය අපි අහන්නෙත් නෑ. දැන් ඒක ඒ අයගේ වරදක්ද? බැලුව බැලමට එහෙම තමයි. හැබැයි ඒ ජීවත් වෙන ක්‍රම ඒ අය හරි කියලා අයිති කරගත්ත දේවල්. සමහරක් වෙලාවට අපේ සභාවත් එකට වග කියන්න ඕනේ. ඇයි ඒ සභාව තුල බෞද්ධිස්ම වෙලා පෞල් පොත් හැල් කරන පූජාවට යන ජනතාව. ඉතින් එකම පල්ලි එකම පූජාවට යන ජනතාව අපි දෙවිදියක් වෙනකොට එතනක් තියෙනවා යම් කිසි විදියක ප්‍රශ්නයක්. නේ මානසික චේතනාවේ දේව විරෝධකමිගේ දෙවනාසගේ වචනයට විතරක් ඉන්ට්‍රස්ට් එක නැහැ. උනාසගේ වචනයට යටත් වීමක් නැහැ. ඒක හිමින් ශරීර ලිස්සලා ගිහිල්ලා තමන්ගේ අර මාංශයට අයත් දේ සමහරක් වෙලාවට ඒ අය ගොඩක් හොඳට ජීවත් වෙනවා. හැබැයි හොඳට ජීවත් වුණා කියලා දෙවනාසගේ වචනයට නතු වෙන්නේ නැත්නම් ඒ හොඳ පවතින එකක් නෙමෙයි. ඒ හොඳ තුලින්ම ඒ අය යක්ෂයාට අහු වෙනවා. praise the lord. praise the lord. ඒතර 8 වෙනි වගන්තිය කියන මානසික තෘෂ්ණාවලට වසඟුවන්ට මානසික තෘෂ්ණාවට වසඟුවට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකිය. වහන්සේ සතුටු කළ නොහැකිය. praise the lord. ඉතින් මේක හරි වැදගත්. දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ අපි උන්වහන්සේත් එක්ක බොහොම යාප්‍රේම ජීවත් වෙනවා. අපි භාෂාවෙන් කියනවා. හරිම ලස්සන සාංගික ජීවිතයක් දෙවියන් වහන්සේත් එක්ක. එතකොට එහෙමනම් මගේ ජීවිතය නිසා දෙවියන් වහන්සේ සතුටු වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වැඩසටහන නිසා මම සතුටු වෙන්න ඕනේ. මේ අන්‍යෝන්‍ය සම්බන්ධකම්. හැබැයි මානසිකව ජීවත් වෙන එක්කෙනාට පුළුවන් දෙවියන් වහන්සේ කවදාව සතුටු කරන්න බෑ. ඒක හරි න්‍යායාත්මකයි. ඒක හරි පැහැදිලි කරන්න බෑ. මානසික ජීවත් වෙන කෙනා දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්නේ no connection with God. ඉතින් ඔන්ලයින් එක ඩිස්කනෙක්ට් වුණාම මොකද වෙන්නේ? සම්බන්ධකම නැති වෙලා යනවා. සම්බන්ධකම නැති වුණාට පස්සේ ඉතින් මුකුත් නැහැ. praise the Lord. බලන්න නම වෙන්නේ. එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයන්ෝ ඒ දෙවියන් වහන්සේගේ සැබවින්ම ඔබ තුල වාසය කරනසේක් නම් සැබවින්ම ඔබ තුල වාසය කරන ඔබ ජීවත් වන්නේ ජීවත් වන මානසික තෘෂ්ණාවලට නොව මානසික තෘෂ්ණාවල ආත්මයානන් තුලය. ආත්මයන් තුල යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයානන් නැතිනම් යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයන් නැතිනම් ඔවුන් වහන්සේට අයිති නැත. උන්වහන්සේට අයිති නැත. මන්තිනි මේක මහා බරපතල කතාවක්. ඔන්න දැන් මාර කතාවක් කියන්නේ. උන්වහන්සේට අයිති නැත්තම් කුරුසේ දීමනාව මට අයිති නෑ. කුරුසේ දීමනාව මට අයිති නැත්තම් ආදම් සහ ඒව ගත කරපු අර ක්‍රූර කූට වද විදින සතුරන් විසින් පහර එල්ල කරන හැමතිස්සෙම සතුරු අනතුරු වලට යටත් වෙන මේ ලෝකයේ ව්‍යසනයට යටත් වෙන හැමතිස්සෙම යක්ෂයා විසින් මෙහෙවන ජීවිතයයි මට අයිති වෙන්නේ. එතකොට මම ওই දෙකක් තෝරගන්නේ මොකද්ද? ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් නව ජීවනයට ඇතුළු වෙනවද? එහෙම නැත්නම් ක්‍රිස්තුන් වහන්සේට අයිති නොවීමෙන් ආදම් සහ ඒව අපිට ගෙනල්ලා දුන්නු දෙවියන් වහන්සේ දන්නේ නැහැ වගේ යන ජීවිතයට ඇතුළු වෙනවා. ඒකයි තමන්ගේ ආත්මය අවදි කරගන්නවා කියන්නේ. එතකොට ශුද්ධාත්මයන්ව පැමිණිලා මොකද කරන්නේ? මගේ ස්පිරිතුව අවදි කරලා ක්‍රිස්තුන් වහන්සේත් එක්ක සම්බන්ධකමේ ජීවිතයකට ඇතුළු කරගන්නවා. ඒකයි කියන්නේ ඒ දෙවියන් වහන්සේගේ ආත්මයන් සැබවින්ම උතුර වාසය කරන්නේ. ඔබ ජීවත් වන්නේ මානසික තෘෂ්ණාවලට නොව ආත්මයන් තුළය. යම් කෙනෙකු ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මය නැතිනම් ඔවුන් වහන්සේට අයිති නැත. ක්‍රිස්තුන් වහන්සේ කියනවා පළ දරන්න පුළුවන් මට බද්ධ වෙලා විතරයි. අයිති නැත්නම් හරියට ගහෙන් කපපු අත්තක් වගේ. මොකද වෙන්නේ ගහෙන් කපපු අත වලට? ඒක ඉතින් රැහැලා කරලා අය ලිපේ දාන්න තමයි ඉතින් අන්තිමට ගන්න පුළුවන් ටික. වියලි යනවා. praise the Lord. බලන්න ඊළඟ 10. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුල වැඩවසන සේක් නම්
ඒ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වැඩ කරන සේක්නම් පාපේ නිසා ඔබේ ශරීරයේ මැරී ඇතත් පාපේ නිසා ඔබේ ශරීරය මැරියද දමිතු බව නිසා ඔබේ අධ්‍යාත්මය ජීවමානයි. ධර්මික බව නිසා ඔබේ ආධ්‍යාත්මික ජීවමානයි. Praise the Lord. Praise the Lord. ප්‍රේමවන්තනි මේක පුදුම දීමනාවක්. මේක අපි දන්නේ නැති නිසා අපි උන්වහන්සේගෙන් අයින් වෙලා ජීවත් වෙනවා. බලන්න උන්වහන්සේගේ මේ බෞද්ධිස්ම ස්නාපනයෙන් ඔබ මම ලබන දීමනාව මේක. බෞද්ධිස්ම ස්නාපනයෙන්ම ක්‍රිස්තුන් වහන්සේ මා තුලයි මම උන්වහන්සේගේ නමර ස්නාපනය ලැබුවම ශුද්ධාත්මයන්ව මා තුලයි ක්‍රිස්තුන් වහන්සේ මා තුලයි. ඒ නිසා අපිට තියෙන ලොකු chance එක මොකද්ද? මා තුල ඉන්න උන්වහන්සේට අවදි වෙනකොට මගේ මේ පාපීය ස්වභාවය දමිතු බවට හැරෙනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. ඒ විතරක් නෙමෙයි මට ලස්සන අධ්‍යාත්මික ජීවිත පෙවතක් ලැබෙනවා. ඒකයි මම ඔය ෆාදර් කල්න නිතරම කියන කතාව මොකක්ද? හැම ශාන්තුවරයෙකුගේම ජීවිතේ පෞකාරාතීතයක් තිබෙනවා. හැම ශාන්තුවරයෙකුගේ ජීවිතේම පෞකාරාතීතයක් තිබෙනවා. එහෙමනම් ඒක අනිත් පැත්ත ගත්තොත් හැම පෞකාරයෙකුගේ ජීවිතේම ශාන්තුවර අනාගතයක් තියෙනවා. බලන්න මේ වචනේ අපි ඒක අදාහ ගන්නකොට මගේ පෞකාරකම් වලින් මම ඈත් වෙලා අධ්‍යාත්මික ජීවිතේට ඒක මේ නිකන් වෙන්නේ නැහැ ප්‍රේමවත්. පෞකාරකම් වලින් ඈත් වෙනවා කියන්නේ මොකද්ද? මගේ පෞකාරකමට ඔය දෙන්න ඕන දඬුවම වද වේදනාව සියල්ල ජේසුගේ කර පිටට යනවා. ඒ නිසා මම නිදහස් වෙලා ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ලබන අධ්‍යාත්මික ජීවිතය. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. මේ ළඟදී ලෝකතුමාගේ සුවිශේෂයේ මම මතක වෙන 13 වෙනි පරිච්ඡේදයේ යේසු සබත් දවසකදී අවුරුදු 18ක් තිස්සේ යක්ෂයෙකුගේ බලපෑම නිසා ආත්මික බලපෑම නිසා කුදි ගැවිච්ච එක කාන්තාවක් සුව කරනවා. ඉතින් සබත් දවසේ සුව කරන්න තහනම් ඒ දවස්වල හැටියට ඉතින් ඒකට කුරුකුරු ගහ හිටපු දේශු කියනවා. අවුරුදු 18ක් තිස්සේ ආබ්‍රහම්ගේ දියණියක් සාතන් විසින් පීඩාවට පත් කරලායි තියෙන්නේ. ඒක කවුරුත් දකින්නේ නැහැ. කවුරුත් දැකලා නැහැ. කවුද දකින්නේ? ආත්මය අවදි වෙච්ච කෙනෙක්. දෙවනාංශයේ ප්‍රේමය තුළ ජීවත් වෙන කෙනෙක්. ඒක හරි අර්ජන්ට් කේස් එකක් ජේසුට. මේක සබත් දවසද නැද්දද? ඒක නෙමෙයි ජේසුට වැදගත්ුනේ. මේ ආබ්‍රහම්ගේ දියණිය එහෙම නැත්නම් මේ ක්‍රිස්තියානිකාරය යක්ෂයාට යටත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම මෙයාව නිදහස් කරන්න ඕනේ. ජේසු ඇවිල්ලා නිදහස් කරනවා එක අධිකාරීත්වයකින්. ජේසුට ඒක කරන්න පුළුවන් වෙන්නේ ඇයි? මම ඒක මෙනෙහි කරනකොට මට දැනුනේ වෙන දෙයක් නිසා නෙවෙයි. ජේසු ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ගෙවනවා. මම මෙයාගේ පාපයට වන්දි දෙනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. ඒක ජේසු ස්ථිර කරනවා පියාණන් වහන්සේ ඉදිරිපිට. ජේසු සුව කරපු හැම කෙනෙක්ගේම ජීවිතයේ පාපය වහන්සේ අරගෙනයි එයා නිදහස් කරේ. ඒක ජේසුගේ ශරීරය තුළ සිද්ධ වුණු කාරණාවක්. ඒක නිසා ජේසු නැතුව ජීවත් වෙනවා කියලා කියන්නේ ප්‍රේමන්තේදී ඊට නිරෝධය අපායට යනවා කියලා මට හිතෙනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Hallelujah. දොළොස්වෙනි වගන්ති. එබැවින් සහෝදරවරුනි බැවින් සහෝදරයනි මාංශයට ගැතිව ජීවත් වීමට මාංශයට ගැතිව අප මාංශයට බැඳී නැත. මාංශයට බැඳී ඔබ නැත. මාංශයට ගැතිව ජීවත් වන්න උනම් මාංශයට ගැතිව ජීවත් මරණයට පත්වනු ඇත. මරණයට පත් ඒත් ආත්මයාණන් මගින් ඔබ මානසික ක්‍රියා නසන්න උනම් ඒ ආත්මන මාංශික ක්‍රියා නසන්න ඔබ සැබවින්ම ජීවත් වන්න ඔබ ඔය. සැබවින්ම ජීවත් වෙනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. දැන් ප්‍රේමවන්තනි දැන් ජේසු ආරම්භයේදී කිව්වේ මාක් 1:15 දේව රාජ්‍ය අත ළඟයි. මනස්ථාපනේ මේ සුභාසන අදාහ ගන්න. මොකටද? දැන් අපිට දෙන අලුත් ජීවිතය කොහොමද? ශුද්ධාත්මයන්න් විසින් මෙහෙවන ජීවිතය. දේවාත්මයන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ යනසික පුත්‍ර 14 වෙනි වගන්ති. දේවාත්මයන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මන්ද ඔබ ලබා ඇත්තේ නැවත බියගෙන දෙන වහල් සේවයේ తත්වය නොව අබ්බා පියාණෙනි යමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ తත්වයයි. අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයානෝම අප ආත්මය හා එක්ව සාක්ෂි දරති. අපි දරුවෝ නම් උරුමකාරයෝද වම්ම. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝද ක්‍රිස්තුන් වහන්සේ ආ සමග හවුල් උරුමකාරයෝද වම්ම. මන්ද දැන් උන්වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන්
අනාගතයේදී උන්වහන්සේගේ මහිමේ පංකාරයක් දවම්. praise the lord. Praise the Lord. praise the lord. ප්‍රේමවත්නි දැන් ක්‍රිස්තුන් වහන්සේ 16 වෙනි වගන්තියේ ඉතා පැහැදිලි වුණා. ආත්මයන් වහන්සේ මොකද කරන්නේ? අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයානම අප ආත්මය හා එක්ව සාක්ෂි දරති. praise the lord. praise the lord. Praise the Lord. hallelujah. මොකද මෙතන ආත්මය කියන්නේ ස්පිරිතුව. මේ ශුද්ධාත්මයානම මොකද කරන්නේ? මේ ස්පිරිතුවත් එක්ක එක්ව මගේ දෙවියන් වහන්සේ ලෝකයේ මවන්නට පෙර මා ගැන උන්වහන්සේ තෝරගත්ත අත්දැකීමට අරගෙන යනවා. මොකක්ද මේ අත්දැකීම? දෙවියන් වහන්සේගේ දරුවෙක්. praise the lord. ස්පිරිතුව අවදි කරගත්තේ නැති කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. ඔබ දරුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන කාගේ හරි දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම මිසක් වෙන දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා අයිති කරගන්න ඔබට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ ආත්මයේ ස්පිරිතුව අවදි කරගත්ත කෙනෙක්ට විතරයි. ස්පිරිතුව අවදි වුණාම මොකද කරන්නේ? ශුද්ධාත්මයano ස්පිරිතුව සමග එකතු වෙලා මේ අපූර්ව අත්දැකීම අරගෙන යනවා. මොකද දෙවියන් වහන්සේගේ දරුවෙක් ඔබ. කොයි වගේ දරුවෙක්ද මේ 17 වෙනි වගන්තිය කියන්නේ? ඔබ නිකම්ම නිකම් දරුවෙක් නෙවෙයි. ඔබ ජේසු වගේමයි. ජේසු වගේම දරුවෙක් කියලා කියන්නේ මොකක්ද? ජේසුගේ අත්දැකීමට අනුව උන්වහන්සේ කියනවා මේ දුක් විඳීමේ පංගුකාරීත්වයකට උන්වහන්සේ ආරාධනා කරනවා. උන්වහන්සේගේ මහිමේ පංගුකාරකමට ආරාධනා කරනවා. ප්‍රේමවන්තනි, ක්‍රිස්තියානියා කියලා කියන්නේ මෙන්න මේ අත්දැකීමේ ඉන්නට 17 වෙනි වගන්තිය අත්දැකීම. අපි දරුවෝ නම් උරුමකාරයෝද වම්ම, දෙවියන් වහන්සේගේ උරුමකාරයෝද, ක්‍රිස්තුන් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝද වම්ම, මන්ද දැන් උන්වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන් අනාගතයේදී උන්වහන්සේගේ මහිමේ පංගුකාරයන්ද වම්ම. ඔබට මතක ඇති බ්‍රදර් කුරුස තුනක් ගැන පැහැදිලි කරා. වමේ තිබුණ කුරුසයක්, දකුණේ තිබුණ කුරුසයක්, මැද තිබුණ කුරුසයක්. ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා මැද තිබුණ කුරුසය. praise the lord. praise the lord. ආත්මය අවදි කරගත්ත කෙනෙක්ගේ ජීවිත අත්දැකීම රෝමාට 17 සම්පූර්ණයෙන් ප්‍රකාශ කරනවා. praise the lord. praise the lord. hallelujah. hallelujah. අපි සුරුමත දැස වසාගෙන දෙවියන් වහන්සේ ස්තුති කරමු, ප්‍රශංසා කරමු. මේ අත්දැකීමට අපි වර්ධන යන්න ආත්මයනේ, ශුද්ධාත්මයනේ අපෝ නිරන්තරයෙන් අරගෙන යන්න උන්වහන්සේගේ අත්දැකීම් තුළ ජීවත් වීමේ මහා ප්‍රීතිය අපිට දානය කරන්න. අන් කවරදාකටත් වඩා අද මේ ලෝකෙට ඔබ මාව අවශ්‍යයි. ඔබේ පවුලට ඔබ මාව අවශ්‍යයි. මේ අත්දැකීම තුළ ජීවත් වෙමින් ඒ පවුල ආලෝකයට රැගෙන දරුවන්ව රැගෙන ඒ යසල් වැසියන් රැගෙන මේ රටට ලෝකෙට සාක්ෂි දරන කෙනෙක් බවට පත් වෙන්න ප්‍රේමවන්තයි. ඒ නිසා ඔබේ ජීවිතය, මගේ ජීවිතය අත්දැකීම මොකක් වුණත් දෙවියන් වහන්සේ ඔබ මාව අරගෙන ඉන්නේ මෙන්න මේ මෙතනට, රෝමාටේ 17 වෙතට. මේකේදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.